සත්ව ව්‍යුහය සහ ක්‍රියාකාරීත්ව පාඩමට අදාළ ආහාර ජීර්ණ පද්ධතිය පිළිබඳ මේ වීඩියෝ එකේදී අපි සාකච්ඡා කරනවා. එතකොට සත්ත්ව සදෘශ පෝෂණය පිළිබඳ පියවර පිළිබඳ අපි මීට කලින් වීඩියෝ එකක සඳහන් කරා. එතකොට මානව ජීර්ණ පද්ධතියේ ව්‍යුහය සහ ඒ ජීර්ණ පද්ධතියට අදාළ ආහාර මාර්ගයට අදාළ අවයවවල කෘත්‍යයන් මේ කොටසේදී අපි සාකච්ඡා කරනවා. වීඩියෝ එක ගොඩක් දිග වෙන නිසා ආශ්‍රිත ග්‍රන්ථි සහ ආහාර ජීර්ණ පද්ධතිය ආශ්‍රිත රෝග ඊළඟ වීඩියෝ එකකින් අපි කතා කරනවා. කොලයක් ගන්න, පෑනක් ගන්න, සටහන් කරගන්න. මෙහි සම්පූර්ණ නෝට් එකක් මේ වීඩියෝ එකෙනුත් ඔබට ලැබෙනවා. මානව ජීර්ණ පද්ධතිය. එතකොට මේ මානව ජීර්ණ පද්ධතිය කියලා කියන්නේ මානව දේහයේ අඩංගු බාහිර පරිසරය සමග සම්බන්ධ සත්ත්ව සදෘශ පෝෂණයේ මූලික පියවර සම්පූර්ණ කළ හැකි දිගුණාලාකාර ව්‍යුහයකට කියනවා ආහාර මාර්ගය කියලා. මොනවද සත්ත්ව සදෘශ පෝෂණයේ පියවර? ආහාර අධිග්‍රහණය, ජීර්ණය, අවශෝෂණය, ස්වීකරණය සහ පහ කිරීම කියන මේ පියවර පහ සම්පූර්ණ කළ හැකි දිගුණාලාකාර බාහිර පරිසරය හා සම්බන්ධ මානව දේහයේ අඩංගු පද්ධතියකට කියනවා ආහාර මාර්ග, ආහාර ජීර්ණ පද්ධතිය නැත්නම් ආහාර මාර්ගය. එතකොට ජීර්ණ පද්ධතිය කියලා කියන්නේ එහෙනම් ආහාර මාර්ගය ඒ ආශ්‍රිත ග්‍රන්ථි සහ ව්‍යුහයන්ගේ එකතුව ආහාර මාර්ග පද්ධතිය කියලා කියනවා. එහෙනම් ආහාර මාර්ගය විතරක් නෙමෙයි ආහාර මාර්ග පද්ධතියට අයිති. එහි ආශ්‍රිත ග්‍රන්ථි සහ අදාළ තවත් ව්‍යුහයන් මේ ජීර්ණ පද්ධතිය හා සම්බන්ධයි. එහෙනම් අපි බලමු මේ ජීර්ණ පද්ධතියේ කොටස් මොනවද කියලා. ආහාර ජීර්ණ පද්ධතියේ කොටස් තමයි මුඛ කුහරය. මුඛ කුහරයෙන් පස්සේ අපිට හම්බ වෙනවා ග්‍රසනිකාව. ග්‍රසනිකාව ශ්වසන පද්ධතිය සහ ආහාර මාර්ග පද්ධතිය කියන දෙකටම පොදු ව්‍යුහයක්. ඊළඟට අන්න ශ්‍රෝතය. අන්න ශ්‍රෝතයෙන් පස්සේ අපිට හමු වෙනවා ආමාශය. ආමාශයෙන් පසුව කුඩා අන්ත්‍රය, මහා අන්ත්‍රය, ගුද මාර්ගය සහ ගුදය. මේ තමයි ආහාර ජීර්ණ පද්ධතියේ කොටස් පිළිවෙලින්. එතකොට ආහාර මාර්ගය ආශ්‍රිත ග්‍රන්ථි මොනවද? කේට ග්‍රන්ථි, අක්මාව සහ අග්න්‍යාශය. එතකොට ඔබ හිතයි පිත්තාශය ග්‍රන්ථියක් නෙමෙයිද කියලා. නෑ. පිත්තාශය කියන්නේ ආහාර මාර්ගය ආශ්‍රිත ව්‍යුහයක්. ග්‍රන්ථියක් නොවේ. මොකද පිත්ත ගබඩා කරනවා පිත්තාශයේ. පිත නිපදවන්නේ අක්මාවේ නිසා. එතකොට මේ තියෙන්නේ දැන් ඔබ සටහන ලියා ගන්නකොට ආහාර ජීර්ණ පද්ධතිය දල වශයෙන් මතක තබා ගැනීම සඳහා රේඛා සටහනක් ඇඳගන්න. මේ මුඛ කුහරයට නිරාවරණය වෙනවා කේට ග්‍රන්ථි. කේට ග්‍රන්ථි ඊට පස්සේ ග්‍රසනිකාව හමු වෙනවා. ග්‍රසනිකාව මම කියවා ශ්වසන මාර්ගය සහ ආහාර මාර්ගය කියන දෙකටම පොදුයි කියලානේ. එතකොට ග්‍රසනිකාවෙන් දී අපි ශ්වාසනාලය ආරම්භයේ ස්වරාලයට විවෘත ස්වරාලය විවෘත වෙනවනේ ග්‍රසනිකාවට. ඊට පස්සේ ආහාර මාර්ගයේ අන්න ශ්‍රෝතය ග්‍රසනිකාවට විවෘත වෙනවනේ. එතකොට ආහාර ගුලියක් මුඛ කුහරයෙන් ඇතුළු වෙලා ග්‍රසනිකාවට එද්දී ආහාර ගුලිය ශ්වසන මාර්ගයට ඇතුළු වීම වළැක්වීම සඳහා ශ්වසන මාර්ගයේ ආරම්භයේ, ඒ කියන්නේ ස්වරාලයේ ආරම්භයේ තියෙනවා කාටිලේජමය අපිජීවහිකාව. අපිජීවහිකාව වැහිලා ආහාර ගුලිය අන්න ශ්‍රෝතය දිගේ ආහාර මාර්ගයට ඇතුළු වෙනවා. ඒ කියන්නේ ශ්වසන මාර්ගයට ඇතුළු වීම වළක්වනවා නේද? ඊට පස්සේ ආහාර ගුලිය අන්න ශ්‍රෝතයේ ඉඳලා ආමාශයට ඇතුළු වෙනවා. ආමාශයෙන් පසු කුඩා අන්ත්‍රය, මහා අන්ත්‍රය, ගුද මාර්ගය, ගුදය. මේ කියන පිළිවෙලට ආහාර ගමන් කිරීම සිද්ධ වෙනවා. එතකොට මේ රූප සටහනෙන් ඔබට වඩාත් පහසුයි රේඛා සටහන ඇඳගන්න මේ කලින් රූප සටහනට වඩා. එතකොට මේ සම්පත් පොතේ ඔබට සපයා තියෙන රූප සටහන මේක. එතකොට මුඛ කුහරය අපි ඒ වලින් පෙන්නනවා. ඊළඟට මෙතන කේට ග්‍රන්ථි නම් කරගන්න. කේට ග්‍රන්ථි කියන්නේ මේවා. ඊට පස්සේ අපිට හම්බ වෙනවා ග්‍රසනිකාව. පිළිවෙලට කිව්වොත් එහෙම ග්‍රසනිකාව කියන්නේ මේ තියෙන්නේ ග්‍රසනිකාව.
ඊළඟට අන්න ශ්‍රෝතය B වලින් පෙන්වන්නේ අන්න ශ්‍රෝතය. C වලින් පෙන්වන්නේ අර ආහාර ගමන් කරන මාර්ගයට විවෘත වෙනවා මොකද්ද? විවිධ ග්‍රන්ථි නේද? ඒතකොට මේ අක්මාව කියන්නේ ග්‍රන්ථියක්. ඊළඟට D වලින් ආමාශය පෙන්වනවා. E වලින් අග්න්‍යාශය පෙන්වනවා. අග්න්‍යාශය. F වලින් අපිට පෙන්වනවා කුඩා. E වලින් පෙන්වනවා අග්න්‍යාශය. F වලින් මහා අන්ත්‍රය පෙන්වනවා. G වලින් තමයි කුඩා අන්ත්‍රය පෙන්වන්නේ. එහෙනම් කුඩා අන්ත්‍රයෙන් පසු මහා අන්ත්‍රයට ගමන් කරනවා. ඊට පස්සේ I වලින් ගුද මාර්ගය. J වලින් ගුදය අපි පෙන්වමු. ඊළඟට ග්‍රසනිකාව නම් කරා පිත්තාශය. පිත්තාශයත් මේකේ නම් කරන්නේ අපි පිත්තාශය නම් කරමු. මේ තියෙන පිත්තාශය. තවත් අපිට නම් කරන්න පුළුවන් H වලින්. H වලින් නම් කරලා තියෙන මොකද්ද මේ උණ්ඩුක පුච්ඡය. උණ්ඩුක පුච්ඡය ගාව දැන් උණ්ඩුකය කියන්නේ මේ උණ්ඩුකය. අපි උණ්ඩුකය මේ O කියලා නම් කරමු. O කියන්නේ උණ්ඩුකය. උණ්ඩුකය තමයි අර ඇඟිල්ලක් වැනි නෙරීමක් ඇති වෙන්නේ. ඒකට කියනවා උණ්ඩුක පුච්ඡය කියලා. එහෙනම් මේ කොටස් ටික ඔබ මතක තබා ගන්න. අපි බලමු මේ පොඩි වීඩියෝ එක. ආහාරයක් මුඛයට ඇතුළු වුනහම භෞතික ජීර්ණයට ලක් වෙනවා නැත්නම් යාන්ත්‍රික ජීර්ණයට ලක් වෙනවා මේ දත් මගින් සැපීමෙන්. ඊට පස්සේ කේටයත් සමග මිශ්‍ර වෙලා ආහාර ගුලියක් සකස් වෙලා අන්න ශ්‍රෝතය ෆැරින්ක්ස් කියන්නේ අන්න ශ්‍රෝතය. ඊට පස්සේ සමාවෙන්න මේ ග්‍රසනිකාව අන්න ශ්‍රෝතය. ඊට පස්සේ ආමාශයේ තියෙනවා ආමාශයක යූෂනේ මේවත් එක්ක හොඳින් මිශ්‍ර වෙලා භෞතික සහ රසායනික ජීර්ණයට ලක් වෙනවා. ඊට පස්සේ මේ ග්‍රහණීය කියන්නේ ශුද්ධාන්ත්‍රය නැත්නම් කුඩා අන්ත්‍රයේ මුල්ම කොටස ග්‍රහණීය. ග්‍රහණීයෙන් පස්සේ මේ පෙන්වන්නේ අර අදාළ ග්‍රන්ථි. අපි ග්‍රන්ථි ගැන අපි කතා කරනවා වැඩි දුරත්. බලන්න මේ ශුද්ධාන්ත්‍රයේදී වෙන දේ මේ ආහාර සංඝටක ජීර්ණය වූ සරල සංඝටක ශුද්ධාන්ත බිත්තියෙන් මේ තියෙනවා අංගුලිකා. මේ අංගුලිකා වල තනිසෛල ස්තරයක් තමයි තියෙන්නේ. මේ තනිසෛල ස්තරය හරහා අවශෝෂණය කරන කොහාටද මේ මොකද තියෙන්නේ? මේ බ්ලඩ් කැපිලරි එකක් නැත්තම් රුධිර කේශනාලිකාවක්. ඊට පස්සේ මහාන්ත්‍රය දිගේ අර ඉතුරු වුණ ආහාර තන්තු වගේ කොටස් එනකොට නැවත ජලය හැම අවශෝෂණය කරගන්නවා. ඊට පස්සේ ගුද මාර්ගයට ගමන් කරනවා. එහෙනම් ආහාර ජීර්ණ පද්ධතියේ ව්‍යුහයක් ගත්තොත් මුලින්ම මුඛ කුහරය දිව දත් සහ කේට ග්‍රන්ථි වලින් සමන්විතයි. ආහාර අධිග්‍රහණය සහ ආහාර ජීර්ණයේ මූලිකම පියවර සිද්ධ වෙන්නේ මුඛ කුහරය තුලදී. මුඛය තුලදී මොකද වෙන්නේ? යාන්ත්‍රික ජීර්ණය සිද්ධ වෙනවා. ඒ විතරක් නෙමෙයි. රසායනික ජීර්ණයත් සිද්ධ වෙනවා. මේ ක්‍රියාවල දෙකම සිද්ධ වෙනවා. එතකොට මුඛය තුල දත් ආකාර හතරක් තියෙනවා ඔබ දන්නවා. කෘන්තක, රදනක, පුරස්චාරක සහ චාර්වක. වෙනස් හැඩවල වෙනස් වර්ගවල දත් මේවානේ. එතකොට මේ වගේ ආහාර කැපීම, පොඩි කිරීම, ඇඹරීම කියන විවිධ කෘත්‍යයන් ඉටු කරනවා මේ දත් ආකාර හතරෙන්. එමගින් ආහාර ගිලීම පහසු කරනවා. ආහාර ජීර්ණය සඳහා පෘෂ්ඨික ක්ෂේත්‍රඵලය වැඩි කරනවා. මොකද යාන්ත්‍රික ජීර්ණයෙන් දත් මගින් සැපීමෙන් මොකද කරන්නේ? අර විශාල ආහාර කොටස කුඩා කොටස් බවට බිඳෙනවා. එතකොට මොකද වෙන්නේ? අවශෝෂණ පෘෂ්ඨයේ ක්ෂේත්‍රඵලය වැඩි වෙනවා. මොකද කුඩා කැලි වලට කැබලි වලට කඩා ගන්නවනේ මේ දත් මගින් අඹරනවනේ. ඒ වගේම රසායනික ජීර්ණය සිද්ධ වෙන්නේ කොහොමද? කේටයේ තියෙනවා කේට ඇමයිලේස් මගින්. ඉතින් කේට ඇමයිලේස් කියන්නේ එන්සයිමයක් නේ. ඒකට එන්සයිමේ ක්‍රියාකාරීත්වයෙන් එන්සයිමි ප්‍රතික්‍රියාවක් නිසා මොකද වෙන්නේ? කේට ඇමයිලේස් මගින් ජීර්ණය ආරම්භ වෙනවා රසායනික ජීර්ණය. අපි බලමු කොහොමද වෙන්නේ කියලා. කේට ග්‍රන්ථි ප්‍රනාල ඔස්සේ මුඛ කුහරයට කේටේ ශ්‍රාවය වෙනවා. එතකොට ආහාර මුඛ කුහරයට ඇතුළු වීමත් සමග
ස්නායු ප්‍රතීකයක් ආරම්භ වෙලා කේටය මුඛ කුහරයට නිදහස් වෙනවා. ඒකට ආහාර මුඛ කුහරයට ඇතුළු වීමට පෙර වෙනත් විවිධ උත්තේජ මගින් පවා කේටය ශ්‍රාවය වෙන්න පුළුවන්. උදාහරණ ආහාර දැකීමෙන්, ආහාරයේ සුගන්ධය දැනීමෙන් මේ වගේ උත්තේජ නිසා පවා කේටය ප්‍රතීක ක්‍රියාව ආරම්භ වෙනවා. ස්නායු ප්‍රතීකය ආරම්භ වෙනවා. ඊට පස්සේ කේටය ශ්‍රාවය වෙනවා මුඛ කුහරයට. කේටයේ සංඝටක වෙන්නේ ජලය, වැඩිපුරම තියෙන ජලය. ඊට අමතරව එන්සයිමයක් තියෙනවා. මොකද්ද? කේට ඇමයිලේස්. ඊළඟට ශ්ලේෂ්මල, ලවණ, සෛල, ලිහිසි ග්ලයිකෝප්‍රෝටීනයක් වන මියුසින් සහිත දුෂ්‍රාවී මිශ්‍රණයකට තමයි ශ්ලේෂ්මලය කියලා කියන්නේ. එතකොට කේටයේ ඇලෙන සුළු භාවය ඇති කරනවා. ස්වාරක්ෂක සහ ප්‍රතිශුද්ධ ජීවී සංඝටක, ප්‍රතිශක්තිය සඳහා වැදගත් වන ප්‍රතිශුද්ධ ජීවී සංඝටක සහ මේක බාහිර ප්‍රතිශක්තියනේ. ඔබ දන්නවා සහජ ප්‍රතිශක්තිය බාහිර ආරක්ෂණය. ඒ වගේම ස්වාරක්ෂණය කියන්නේ මුඛයේ තියෙන මුඛයේ ප්‍රශස්ත pH එකක් පවත්වා ගැනීම තමයි ස්වාරක්ෂණය කියලා කියන්නේ. ඒකට ස්වාරක්ෂණගත හැකියාව තියෙනවා මේ කේටයට. කේටයේ කෘත්‍යයන්. කේට ඇමයිලේස්. ඔන්න බලන්න කේට ඇමයිලේස් එන්සයිම් එක මොකද කරන්නේ? පොලිසැකරයිඩ් නැත්නම් පිෂ්ඨය. පිෂ්ඨය කියන්නේ පොලිසැකරයිඩ් යන්නේ. පිෂ්ඨයේ රසායනික ජීර්ණය ආරම්භ කරනවා. එහෙනම් මොකද වෙන්නේ? පිෂ්ඨය. එහෙම නැත්නම් පොලිසැකරයිඩ් කේට ඇමයිලේස් මගින් කුඩා පොලිසැකරයිඩ් බවට පත් කරනවා. ඉස්සෙල්ලාම කරන්නේ විශාල පොලිසැකරයිඩ් කුඩා පොලිසැකරයිඩ් බවට පත් කරනවා. කුඩා පොලිසැකරයිඩ් ඩයිසැකරයිඩ් බවට පත් කරනවා. වෙනත් විදිහකින් කියනවා නම් පිෂ්ඨය කේට ඇමයිලේස් මගින් මෝල්ටෝස් බවට පත් කරනවා. මෝල්ටෝස් කියන්නේ ඩයිසැකරයිඩ් යන්නේ. ඊළඟට ජලය, දැන් කේටේ තියනවා කියවනේ ජලය. ජලය මගින් මොකද වෙන්නේ? රසායනික ජීර්ණය සඳහා ආහාර ද්‍රාව්‍යකරණය, ජලීය මාධ්‍ය සැපයීම, රස ප්‍රතිග්‍රහණය කියන කෘත්‍යයන් මේ කේටේ අඩංගු ජලය මගින් ඉටු කරනවා. මොනවද? ආහාර ද්‍රාව්‍යකරණය. ඒ වගේම මේ එන්සයිම් ප්‍රතික්‍රියාවක් සඳහා අවශ්‍ය මාධ්‍ය සපයනවා ජලය මගින්. ඒ වගේම දැන් මේ රස ප්‍රතිග්‍රහණය සඳහා ඒ අදාළ රසායනික ද්‍රව්‍ය සංයෝග දිය වෙන්නේ මොනවේද? ජලයනේ. ඒ හින්දා රස ප්‍රතිග්‍රහණය සඳහා වැදගත් වෙනවා. ඊළඟට ශ්ලේෂ්මල. ආහාර ස්නේහණය මගින් ආහාර ගිලීම පහසු කරනවා, ස්නේහණය කරනවා. දැන් මේක නිකන් ලුබ්‍රිකන්ට් එකක් වගේ. හරි ස්නේහකයක් වගේ. ශ්ලේෂ්මල කියන්නේ. එතකොට මුඛය පිරිසිදු කිරීම, මුඛ ආස්තරණය, සීරීම් වලින් ආරක්ෂා කිරීම ආදී මේ ශ්ලේෂ්මලයේ මගින් සිද්ධ වෙනවා. ප්‍රතිශුද්ධ ජීවී ද්‍රව්‍ය ඉමියුනෝග්ලොබියුලින් හා ලයිසෝසයිම් වගේ ද්‍රව්‍ය තමයි මේ ප්‍රතිශුද්ධ ජීවී ද්‍රව්‍ය විදිහට කේටේ අඩංගු වෙන්නේ. මුඛයට ඇතුළු වන බැක්ටීරියාවන්ට එරෙහිව ආරක්ෂාව සපයනවා. ඊළඟට ස්වාරක්ෂණය කේටේ කෘත්‍යයන්. දැන් කෘත්‍යයන් පහක් තියෙනවා. මොකද්ද? පොලිස් පිෂ්ඨය මෝල්ටෝස් බවට පත් කිරීම, ඒ වගේම ආහාරයේ ජලය මගින් ආහාර දිය කර ගැනීම, ජලීය මාධ්‍යයක් සැපීම, රස ප්‍රතිග්‍රහණය, ශ්ලේෂ්මල මගින් ස්නේහණය, ප්‍රතිශුද්ධ ජීවී ද්‍රව්‍ය මගින් බැක්ටීරියාවන්ගෙන් ආරක්ෂා කිරීම, ඒ වගේම ස්වාරක්ෂණය අම්ල උදාසීනීකරණයෙන් දිරා යාම වළක්වයි. එතකොට ආම්ලික ගතිය උදාසීන කිරීමේ හැකියාව තියෙනවා මේ කේටේ ස්වාරක්ෂක ද්‍රව්‍ය වලට. ඊළඟට දිව. කංකාල පේශි වලින් සමන්විතයි මේ දිව. කංකාල පේශි ඉච්ඡානුගයිනේ. එතකොට අපිට කතනය සඳහාත් මේ දිව කංකාල පේශි වලින් යුක්ත වීම වැදගත් වෙනවා. ආහාර කේටය සමග මිශ්‍ර කිරීමට උදව් කරනවා. සාධන ආහාර ගුලි මගින් ආහාර ගිලීම පහසු කරනවා. පසුව දිව මගින් ආහාර මුඛ කුහරයේ අපර කොටස සහ ග්‍රසනිකාව තුළට ආහාර දිව මගින් තල්ලු කරනවා. ඊළඟට ග්‍රසනිකාව ෆැරින්ක්ස් කියලා කියනවා. ග්‍රසනිකාවෙන් ශ්වසන පද්ධතියට ආහාර මාර්ග පද්ධති කියන පද්ධති දෙකටම පොදු විවහයක් තමයි ග්‍රසනිකාව කියලා කියන්නේ. ග්‍රසනිකාව ආහාර මාර්ගයේ අන්න ශ්‍රෝතයටද ශ්වසන මාර්ගයේ ස්වරාලය හා ශ්වාසනාලයටද සම්බන්ධ වෙනවා. එහෙනම් ග්‍රසනිකාව කියන්නේ ආහාර මාර්ගයෙන් සම්බන්ධ වෙනවා අන්න ශ්‍රෝතයට. ග්‍රසනිකාව. ඒ වගේම ග්‍රසනිකාවට විවෘත වෙනවා ස්වරාලයක්. ස්වරාලයට පස්සේ ශ්වසනාලය හම්බ වෙනවනේ. ඊළඟට අන්න ශ්‍රෝතය. අන්න ශ්‍රෝතය කියන්නේ ග්‍රසනිකාව ආමාශයට සම්බන්ධ කරන. ග්‍රසනිකාවයි ආමාශයයි අතර තියෙන දිගු නාලය. මේ උරස් කුහරය තුල පවතිනවා.
අන්න ශ්‍රෝතයේ බිත්තියේ කංකාල පේශි සහ සිනිඳු පේශි යන දෙවර්ගයම තියෙනවා. එහෙනම් අන්න ශ්‍රෝත බිත්තියේ තියෙනවා කංකාල පේශිත් තියෙනවා. සිනිඳු පේශිත් තියෙනවා. සිනිඳු පේශි අනිච්චානුකයි. කංකාල පේශි ඉච්ඡානුකයි. අන්න ශ්‍රෝතයේ ඉහළ කොටසේ තියෙනවා කංකාල පේශි. ඒ මගින් ගිලීමේ ක්‍රියාව පහසු කරනවා. අන්න ශ්‍රෝතයේ ඉතුරු පහළ තියෙන ප්‍රදේශවල තියෙන බිත්තිය මොනවද? සිනිඳු පේශි. ඒවා මගින් ක්‍රමාකුංචන චලන ඇති කරනවා. එතකොට ක්‍රමාකුංචන චලන කියන්නේ මේ සිනිඳු පේශි වල සංකෝචන සහ ඉහිල්ලීම රිද්මයානුකූලව සිදු වෙනවා. මේ බලන්න මේ සිනිඳු පේශි මාරුවට රිද්මයානුකූල සංකෝචන සහ ඉහිල්ලීම් තරංගයක් ලෙස ඇති කිරීමට කියනවා ක්‍රමාකුංචනය කියලා. ඒ මගින් ආහාර ගුලිය අන්න ශ්‍රෝතය දිගේ පහළට තල්ලු වෙනවා. අන්න ශ්‍රෝතය අපිච්ඡදේ ශ්ලේෂ්මල නිපදවන කලස් සෛල අඩංගු වෙනවා. අන්න ශ්‍රෝත අපිච්ඡදේ මොනවද තියෙන්නේ? ශ්ලේෂ්මල නිපදවන කලස් සෛල. ආහාර ගුලි පරිවහණය නොවන විට අන්න ශ්‍රෝතය හැකිලී පවතිනවා. ඔබ දැකලා තියෙනවද කලස් සෛල කොයි වගේද කියලා? මේ වගේනේ ආහාර මේ තියෙන අපිච්ඡදේ නම් මේ තියෙන අපිච්ඡද සෛල නම් මේ වගේ තමයි කලස් සෛල. කලස් සෛලය මේ කලස් සෛල න්‍යෂ්ටිය අනිකුත් සෛල වල න්‍යෂ්ටිය. එතකොට අන්න ශ්‍රෝතයේ අපිච්ඡදේ ශ්ලේෂ්මල නිපදවන කලස් සෛල අඩංගුයි. අන්න ශ්‍රෝතයේ කෘත්‍ය තමයි ආහාර ගුලි ග්‍රසනිකාවේ සිට ආමාශය දක්වා පරිවහණය. ශ්ලේෂ්මල නිපදවීම. එතකොට මේ කලස් සෛල මගින් තමයි ශ්ලේෂ්මල නිපදවන්නේ. ආමාශය දැන් අපිට අන්න ශ්‍රෝතයෙන් පසු හම්බෙන්නේ ආමාශය. අපි පිළිවෙලට මේ කතා කරන්නේ උදර කුහරයේ ඇති ජේ හැඩති විස්කෘත පැසකි. විස්කෘතයි කියලා කියන්නේ දැන් මේ අන්න ශ්‍රෝතය මුඛ කුහරයෙන් ආරම්භ වෙලා මුඛ කුහරය ග්‍රසනිකාව අන්න ශ්‍රෝතය මේක ටියුබ් එකක් වගේ නාලයක් වගේනේ. මේ නාලය ආමාශයේදී මොකද වෙන්නේ? විස්තරණය වෙලා විස්කෘත වෙලා. ඒ කියන්නේ ඒ විස්කම්බේ වැඩි වෙලා තියෙනවා මේ නාලයේ. එතකොට මේ විස්කෘත පැසක් කියලා කියන්නේ මල්ලක් වගේ. එහි අභ්‍යන්තර පෘෂ්ඨය විශාල ලෙස නැමි ඒවා තුල කුහර දක්නට ලැබේ. මේ තියෙන රූපයේ මේ අභ්‍යන්තර බිත්තිය අභ්‍යන්තර පෘෂ්ඨය කොයි වගේද? මේ රූපේ තියෙනා වගේ විශාල ලෙස නැමිලා ඒ නැමුන් අතර මොනවද තියෙන? කුහර තියෙනවා. එම කුහර ආමාශයික ග්‍රන්ථි කරා යොමු වේ. එතකොට මේ කුහර කෙලවර වෙන්නේ මොනෙන්ද? ආමාශයික ග්‍රන්ථි වලින්. ආමාශයික ග්‍රන්ථි තුල සෛල ආකාර තුනක් තියෙනවා. මොනවද? ශ්ලේෂ්මල සෛල, ප්‍රධාන සෛල සහ පාර්ශ්වික සෛල. හොඳට මතක තියාගන්න ආමාශයික ග්‍රන්ථි තුල තියෙන සෛල ආකාර තුන. ශ්ලේෂ්මල සෛල මගින් මොනවද කරන්නේ? ශ්ලේෂ්මලය නිපදවනවා. ප්‍රධාන සෛල මගින් දැන් මේ ආමාශයේදී අවශ්‍යයිනේ මේ ආහාර ජීර්ණයට එන්සයිම ස්‍රාවය කරන්න. ඒතකොට පෙප්සිනෝජන්, ප්‍රෝරෙනින්, ලදරුවන්ගේ නම් ප්‍රෝරෙනින්, ලයිපේස් කියන එන්සයිම ස්‍රාවය කරනවා මේ ප්‍රධාන සෛල මගින්. පාර්ශ්වික සෛල මගින් හයිඩ්‍රජන් අයන සහ ක්ලෝරයිඩ් අයන, ඒ කියන්නේ H ධන අයන, Cl ඍණ අයන මේ දෙක එකතු වෙලා තමයි ආමාශයික HCl හැදෙන්නේ. එතකොට මේ තියෙන තාමාංශ බිත්තියේ අභ්‍යන්තර පෘෂ්ඨය සමීප දර්ශනයක්. එතකොට ආමාශ ග්‍රන්ථියකින් කෙලවර වෙනවා කියලා මම කියවනේ. බලන්න මේ ආමාශයික බිත්තියේ අභ්‍යන්තර පෘෂ්ඨයේ තියෙන මේ සිදුරු බලන්න. ඒවා ආමාශයික කූවක් කියලා නම් කරලා තියෙන්නේ. ආමාශයික ග්‍රන්ථියක් තමයි ඊගාවට ග්‍රන්ථියකට තමයි මේ සිදුරු විවෘත වෙන්නේ. ඒතර මේ ග්‍රන්ථි තුල මොනවද තියෙන්නේ? සෛලාකාර හතරක් තියෙනවනේ. මොනවද තියෙන සෛලාකාර හතර? ශ්ලේෂ්මල නිපදවන සෛල, ප්‍රධාන සෛල සහ පාර්ශ්වික සෛල. එතකොට ශ්ලේෂ්මල ස්‍රාවී කලස් සෛල තමයි ශ්ලේෂ්මල සෛල කියලා කියන්නේ. එතකොට ප්‍රධාන සෛල, පාර්ශ්වික සෛල මේ රූප සටහනත් ඇඳගන්න. ආමාශය බිත්තියේ විශාල වශයෙන් ඇදෙන සුළුයි. ආමාශයේ විදුර කොටස කුඩා අන්ත්‍රයට සම්බන්ධ වෙනවා. විදුර කොටස කියන්නේ දැන් අන්න ශ්‍රෝතයට සම්බන්ධ වෙන කොටස නෙමෙයි, පල්ලෙහා කෙළවර කොටස. විදුර කොටස සම්බන්ධ වෙන කුඩා අන්ත්‍රයට.
අන්න ස්රෝතය සහ ආමාශය අතර හෘදාසන්න වක්‍ර පිදානය ඇත. මේ පෙන්වන රූපයේ හෘදාසන්න වක්‍ර පිදානය. එහෙනම් අන්න ස්රෝතයයි ආමාශයයි අතර ආහාර ගමනාගමනය යාමනය කරනවා මොකෙන්ද මේ හෘදාසන්න වක්‍ර පිදානයෙන්. මේ තියෙන්නේ. එතකොට ආමාශය සහ ශුද්‍රාන්ත්‍රය අතර ආහාර කුඩා අන්ත්‍රය කියන්නේ ශුද්‍රාන්ත්‍රයනේ අතර ආලාර වක්‍ර පිදානය තියෙනවා. එහෙනම් ආලාර වක්‍ර පිදානය තියෙන්නේ කොහෙද? මෙතන. එම වක්‍ර පිදාන වෘත්තාකාර සිනිඳු පේශි වලින් සෑදෙනවා. ආහාර මාර්ගයේ මෙම අවයව හරහා ද්‍රව්‍ය ගමන් කිරීම යාමනය කරන්නේ මේ වක්‍ර පිදාන වලින්. එතකොට හෘදාසන්න වක්‍ර පිදානය සහ ආලාර වක්‍ර පිදානය. ඊළඟට අපි බලමු ආමාශයේ රසායනික ජීර්ණය. ආමාශයික ග්‍රන්ථි ආමාශයික යුෂ ශ්‍රාවය කරනවා. එතකොට ආමාශයික යුෂය මොනවද සංඝටක අපි කතා කරේ? ශ්ලේෂ්මලය, පෙප්සිනෝජන්, HCl. එතකොට ශ්ලේෂ්මල ශ්‍රාවී සෛල මගින්, පෙප්සිනෝජන් ප්‍රධාන සෛල මගින්, HCl ශ්‍රාවය කරන්නේ පාර්ශ්වික සෛල මගින් ශ්‍රාවය කරන H ධන සහ ක්ලෝරයිඩ් අයන එකතු වෙලා HCl සෑදෙනවානේ. එතකොට මුලින්ම මොකද සිද්ධ වෙන්නේ මේ HCl මගින් අක්‍රීය පෙප්සිනෝජන්. දැන් මේ පෙප්සිනෝජන් කියන එන්සයිමේ අක්‍රීය තත්ත්වය තමයි තියෙන්නේ. මේක සක්‍රිය වුණාම මොනවද වෙන්නේ? පෙප්සින් බවට පත් වෙනවා. එහෙනම් HCl මගින් මොකද වෙන්නේ? අක්‍රීය පෙප්සිනෝජන් සක්‍රීය පෙප්සින් බවට පත් කරනවා. එහෙනම් ඊළඟට දැන් මේ සක්‍රිය වුණ පෙප්සින් මොකද කරන්නේ? ඉතිරි පෙප්සිනෝජන් අනු තියෙන්නේ. ඒවත් සක්‍රීය පෙප්සින් බවට පත් කරනවා. එහෙනම් දැන් ආමාශයට ආහාරයත් ඇතුළු වීමත් සමග මොකද සිද්ධ වෙන්නේ? මේ කියන ආමාශයික ග්‍රන්ථි මගින් ශ්‍රාවය කරන පෙප්සිනෝජන් HCl මගින් සක්‍රීය පෙප්සින් බවට පත් වෙනවා. එතකොට මෙසේ සක්‍රිය වූ පෙප්සින් ආමාශය තුලදී ප්‍රෝටීන වල රසායනික ජීර්ණය ආරම්භ කරනවා. ආමාශයේ මධ්‍යමේ ක්‍රියා රසායනික ජීර්ණය පහසු කරනවා. එතකොට ඒ කියන්නේ ආමාශ බිත්තියේ තියෙනවා සිනිඳු පේශි. සිනිඳු පේශි කියන්නේ අනිච්ඡානුග පේශිනේ. එතකොට සිනිඳු පේශි වල සංකෝචන සහ ඉහිල්ලීම් ශ්‍රේණියකට කියනවා මධ්‍යම කියලා. එතකොට නිරතුරු ආහාර ආමාශයට ඇතුළු වීමත් එක්ක ආමාශයේ සිනිඳු පේශි බිත්තියේ තියෙන සිනිඳු පේශි සංකෝචන ඉහිල්ලීම් ශ්‍රේණියක් ආරම්භ කරනවා. මේකට කියනවා ආමාශයේ මධ්‍යම කියලා. ගිලින ලද ආහාරය ආමාශයක යුෂය සමග මිශ්‍ර වීම සඳහා මේ මධ්‍යම ඉතාම වැදගත්. ඒකට ආහාර සංඝටක ආමාශයක යුෂයත් සමග මිශ්‍ර වෙනවා මේ මධ්‍යම මගින්. ඊළඟට පෙප්සින් මගින් මොකද වෙන්නේ? ප්‍රෝටීන කුඩා පොලිපෙප්ටයිඩ් බවට ජල විච්ඡේදනය වෙනවා. එහෙනම් ප්‍රෝටීන ජලයත් එක්ක එකතු වෙලා ප්‍රෝටීන ධන ජලය කුඩා පොලිපෙප්ටයිඩ් බවට බිඳ හෙළනවා. පෙප්සින් කියන එන්සයිමය මගින්. ආමාශයේදී ආහාර ආමාශයක යුෂ සමග මිශ්‍ර වුණාට පස්සේ කියනවා ඒකට ආමලසය කියලා. ආමලසය ආමාශය තුලදී ආමාශයක යුෂ සහ මධ්‍යමේ ක්‍රියා නිසා අර්ධව ජීර්ණය වූ අර්ධ ඝන ආම්ලික ආහාර ස්කන්ධයකට කියනවා ආමලසය කියලා. එහෙනම් ආමලසය කියන්නේ කුමක්ද කියලා මතක තියාගන්න. මේ කියන්නේ අර්ධව ජීර්ණය වූ ආහාරයේ අර්ධව ජීර්ණය වූ ආහාරය මධ්‍යමේ ක්‍රියාවලිය සහ ආමාශයක යුෂ මිශ්‍ර වීම නිසා තමයි මේ අර්ධව ජීර්ණය වෙන්නේ. HCl සහ පෙප්සින් මගින් ආමාශ ආස්තරණය ජීර්ණය වීමෙන් ආරක්ෂා කර විවිධ ආකාරයෙන් මේ ආරක්ෂා කිරීම සිද්ධ වෙනවා HCl සහ පෙප්සින් මගින්. එහෙනම් HCl වලිනුයි පෙප්සින් වලිනුයි ආමාශ බිත්තිය ආරක්ෂා කරගන්නේ කොහොමද? එහෙම නැත්නම් ස්වයං ජීර්ණය සිද්ධ වෙන්න පුළුවන් නේ. ඒ කියන්නේ ආමාශ බිත්තියත් ප්‍රෝටීන් වලින් හැදෙන්නේ. එතකොට ආමාශ බිත්තියත් මේ විදිහට ආහාරය වගේම ජීර්ණය වෙලා තුවාල වෙන්න පුළුවන්. එතකොට මේක වළක්වා ගන්න එන්සයිම ආමාශ කුහරයට ශ්‍රාව්‍ය වෙන්නේ අක්‍රීය පෙප්සිනෝජන් විදිහටනේ. එතකොට මේ ශ්‍රාව්‍ය වීමේදී
ආමාශය බිත්තිය ජීර්ණය වීම වළකිනවා. ඒ වගේම ආමාශය ග්‍රන්ථි මගින් ශ්ලේෂ්මල ශ්‍රාවය කිරීම නිසා ඒ ශ්ලේෂ්මලය නිසා ආමාශය බිත්තිය ජීර්ණය ස්වයං ජීර්ණයටපත් වීම ආරක්ෂා වෙනවා. හැබැයි දින 3කට වරක් ආමාශය අපිච්ඡදේ සෛල විභාජනය වෙනවා. ඒ නිසා නව අපිච්ඡද සෛල ස්තරයක් එකතු කරනවා. ඒ මගින් ආමාශය ආස්තරයේ ඇති හානි වූ සෛල ප්‍රතිස්ථාපනය වෙනවා ඊටම ශීඝ්‍රයෙන්. එතකොට මේ කියන අනුවර්තන දරනවා ස්වයං ජීර්ණය වළක්වා ගැනීමට. ඊළඟට ආමාශයේ කෘත්‍යයන්. එතකොට ආමාශයේ කෘත්‍යයන් ටික තමයි මේ తాවකාලික ආහාර ගබඩාවක්. ආහාරය යාන්ත්‍රිකව ජීර්ණය කරනවා. ප්‍රෝටීන රසායනික ජීර්ණය සිද්ධ කරනවා. ද්‍රව්‍ය අවශෝෂණය කරනවා. විශිෂ්ට නොවන ආරක්ෂාව සලසනවා. ගැස්ට්‍රීන් හෝමෝනය ස්‍රාවය කරනවා. මේවා තමයි ආමාශයේ කෘත්‍යයන්. එතකොට බලමු తాවකාලික ආහාර ගබඩාවක් කියලා කියන්නේ ආමාශය බිත්තිය අධික ලෙස දඟර ගිහිලා සංවලිත වෙලා තියෙන්නේ. එතකොට ඊටා ඇදෙන සුළු භාවයක් තියෙනවා. ඒ නිසා අර ජීර්ණය සම්පූර්ණයෙන් සිද්ධ වෙන තුරු ජීර්ණය සම්පූර්ණ වෙන තුරු කුඩා අන්ත්‍රයේ තියෙන ආහාරවල తాවකාලිකව ආමාශය තුල ආහාර රැඳිලා පවතිනවා. ආහාරයේ යාන්ත්‍රික ජීර්ණය කියන්නේ අර පේශි සංකෝචනය මත්ගෑම නිසා මොකද වෙන්නේ? තවදුරටත් ආහාර ඇඹරීමට ලක් වෙනවා. ඊළඟට ප්‍රෝටීන වල රසායනික ජීර්ණය අර සිද්ධ වෙනවා ආමාශයක යුෂයේ තියෙනවනේ පෙප්සිනෝජන් සක්‍රීය පෙප්සින් බවට පත් වෙලා ප්‍රෝටීන පොලිපෙප්ටයිඩ් බවට පත් කරනවා. ඒක රසායනික ජීර්ණය. ද්‍රව්‍ය අවශෝෂණය. එතකොට මේකෙදී ජීර්ණ ඵල අවශෝෂණය වෙන්නේ නැහැ. ආමාශයේදී ජීර්ණ ඵල අවශෝෂණය වෙන්නේ නැහැ. ජලය මධ්‍යසාර දිවොත් පානය කරොත් ඒ මධ්‍යසාර සහ ඇතැම් ඖෂධ වර්ග මේ ආමාශයෙන් අවශෝෂණය කරනවා. විශිෂ්ට නොවන ආරක්ෂාව කියලා කියන්නේ අර HCl මගින් ක්ෂුද්‍ර ජීවීන් විනාශ කරනවා. ඒ කියන්නේ සහජ ප්‍රතිශක්තිය බාහිර ආරක්ෂාව සපයනවා. ගැස්ට්‍රීන් හෝමෝන ස්‍රාවය මගින් ආමාශයේ ජීර්ණ ක්‍රියාවලිය මේ හෝමෝනය මගින් යාමනය කරනවා. කුඩා අන්ත්‍රය. එතකොට දැන් ආමාශයට පසු අපිට හමු වෙනවා කුඩා අන්ත්‍රය. මේ රූපේ තියෙන්නේ කුඩා අන්ත්‍රය. එතකොට මේ ඩුවඩීනම් කියලා කියන්නේ කුඩා අන්ත්‍රයේ මුල්ම කොටස නැත්තම් ග්‍රහණීය. ග්‍රහණීය කියන්නේ කුඩා අන්ත්‍රයේ මුල්ම කොටස. ඊළඟට අපිට හම්බ වෙනවා ශුන්‍යාන්ත්‍රිකය. ඊට පස්සේ හම්බ වෙනවා ශේෂාන්ත්‍රිකය. බලන්න මේ රූපයත් ඔබ ඇදලා නම් කරගන්න. ආහාර මාර්ගයේ දීර්ඝතම අවයවය තමයි කුඩා අන්ත්‍රය. ඒතර වැඩුණු මිනිසෙකුගේ කුඩා අන්ත්‍රය මීටර් 5ක් 6ක් විතර දිගුයි. එතකොට ඒ කොටස් තුනකට බෙදන්න පුළුවන්. ග්‍රහණීය, ශුන්‍යාන්ත්‍රිකය සහ ශේෂාන්ත්‍රිකය කියලා. අග්න්‍යාශයේ සිට පැමිණෙන අග්න්‍යාශයික ප්‍රණාලය සහ පිත්ත ප්‍රණාලය එකතු වී සාදන පොදු යාකෘතික අග්න්‍යාශයික ප්‍රණාලය ග්‍රහණීයට විවෘත වෙනවා. එහෙනම් අග්න්‍යාශයට ග්‍රහණීයට විවෘත වෙනවා කුමක්ද? පොදු යාකෘතික අග්න්‍යාශයික ප්‍රණාලය. එතකොට අපි බලමු ග්‍රහණීය සී හැඩති වක්‍රයක් තමයි ග්‍රහණීය ඩුවඩීනම් කියලා කියන්නේ. ශුද්‍රාන්ත්‍රයේ මුල් කොටස අග්න්‍යාශය වටා පිහිටනවා. එහෙනම් අග්න්‍යාශය මෙතන අපි ඇඳලා නැති මේ රූපේ නැති වුණාට මෙතන අග්න්‍යාශය තියෙනවා. අර කලින් රූපවල ඔබ දකින්න ඇති. ඒත් මේ අග්න්‍යාශය වටා තමයි සී හැඩයට පිහිටන්නේ. ශුන්‍යාන්ත්‍රය කියන්නේ කුඩා අන්ත්‍රයේ මැද කොටස. මේ කොළ පාටින් පෙන්නන්නේ කොළ පාටින් කියන්නේ නිල් පාටින් පෙන්නන්නේ. ඊළඟට ශේෂාන්ත්‍රිකය කුඩා අන්ත්‍රයේ අවසාන කොටස කොළ පාටින් පෙන්නන කොටස. කුඩා අන්ත්‍රයේ ඇති ස්ථිර වෘත්තාකාර නැමුම් සහ අංගුලිකා නිසා එහි පෘෂ්ඨික ක්ෂේත්‍රඵලය වැඩි වෙනවා. දැන් කුඩා අන්ත්‍රයේ අභ්‍යන්තර විත්තියේ තියෙනවා ස්ථිර වෘත්තාකාර නැමුම්. මේ රූපයේ තියෙනවා මේ සම්පත්පකෙත් ඔබට දීලා තියෙන එක පළවෙනි වම් අත පැත්තේ තියෙන රූපේ බලන්න විශාල වෘත්තාකාර නැමුම් තියෙනව නේද? ඒකට මේවා හරස්කඩක් ගත්තොත් මේවට කියනවා අංගුලිකා කියලා. විශාල වෘත්තාකාර නැමුම් නිසා ඇති වෙන මොනවද? අංගුලිකා.
අංගුලිකා වල බලන්න දෙවෙනි රූපේ තියෙනවා අංගුලිකාවක හරස් කඩක් දික් කඩක් ගත්තොත් එහෙම අපිච්චද සෛල තනි සෛල ස්තරයක් තමයි තියෙන්නේ. අර කහ පාටට වගේ දුඹුරු පාටට වගේ තියෙන අපිච්චද සෛල ස්තරය. අපිච්චද සෛල තනි සෛල ස්තරයක් තියෙන්නේ. ඒක විශාල කරලා තුන්වෙනි රූපේ තියෙනවා දකුණු අත පැත්තේ සරල ස්තම්භික අපිච්චදයක් තියෙන්නේ. ඒ වගේම ඒ අපිච්චද සෛල වෙනුත් පිටතට අංගුලිකා ඇති වෙනවා. මේවට කියනවා මයික්‍රොවිලයි නැත්නම් ශුද්‍ර අංගුලිකා කියලා. එහෙනම් වෘත්තාකාර නැමුම් වලින් හටගන්නව මොනවද? අංගුලිකා. අංගුලිකා වල තියෙනවා අපිච්චද සෛල වල ශුද්‍ර අංගුලිකා. එහෙනම් අංගුලිකා සහ ශුද්‍ර අංගුලිකා කියන්නේ දෙකක්. එතකොට විශාල අංගුලිකා සහ අංගුලිකා අපිච්චද සෛල වල තියෙන අන්වීක්ෂීය කුඩා ශුද්‍ර අංගුලිකා. ඒ වගේම මේ අංගුලිකා තනි සෛල ස්තරයට ඇතුළතින් මොනවද මේ තියෙන්නේ? රුධිර කේශනාලිකාවක් තියෙනවා, වසා වාහිනියක් තියෙනවා. ඒතර මේ වසා වාහිනිය අපි ඉස්සරහට අපි කතා කරමු. මේකට විශේෂිත නමකුත් තියෙනවා. රුධිර කේශනාලිකා තියෙනවා. හරිද? එතකොට මේ රුධිර කේශනාලිකා මගින් සහ වසා වාහිනියෙන් මොනවද කරන්නේ? අර තනි සෛල ස්තරය හරහා පැමිණෙන ආශෘතියෙන් ඇතුළු වෙන පෝෂක අවශෝෂණය කරගන්නවා දේහයට, රුධිරයට සහ වසාතරලයට. කුඩා අන්ත්‍රයේ ඇති ස්ථීර වෘත්තාකාර නැමුම් සහ අංගුලිකා නිසා පෘෂ්ඨික ක්ෂේත්‍රඵලය වැඩි වෙනවා. කුඩා අංගුලිකා කුඩා අන්ත්‍රයේ බිත්තියේ ඇති කුඩා ඇඟිලි ආකාර නෙරුම්. ග්‍රහණිය තුලදී ජීර්ණයේ වැඩි කොටසක් අවසන් වෙනවා. එහෙනම් ග්‍රහණියේදීම ජීර්ණයේ වැඩි කොටසක් අවසන් වෙනවා. පෝෂක අවශෝෂණය ප්‍රධාන වශයෙන් සිදුවන්නේ ශුන්‍යාන්ත්‍රිකය සහ ශේෂාන්ත්‍රය තුලදී. එහෙනම් ජීර්ණය වැඩිපුර සිද්ධ වෙන්නේ ග්‍රහණියේදී. අවශෝෂණය වැඩිපුර සිද්ධ වෙන්නේ ශුන්‍යාන්ත්‍රිකය සහ ශේෂාන්ත්‍රිකයේදී. දැන් මේ වනේ කුඩා අන්ත්‍රයේ කොටස් කුඩා අන්ත්‍රය තුල සිදුවන ජීර්ණය. එහෙනම් කුඩා අන්ත්‍රයේ සිදුවන ජීර්ණය අපි බලමු. ආමාශය තුල ජීර්ණය අපි කලින් කතා කරානේ. එතකොට ආමාශයේ සිට ආමලසය කුඩා අන්ත්‍රයට ලැබෙනවා. මේ සිදුවීමට ක්‍රමාකුංචන චලන වැදගත් වෙනවා. ආමලසය කුඩා අන්ත්‍රය තුලට යැවීම ආලාර වක්‍ර පිදාන මගින් යාමනය වෙනවා. අපි කතා කරා වක්‍ර පිදාන දෙකක් ගැන. හෘදාසන්න වක්‍ර පිදානය සහ ආලාර වක්‍ර පිදානය කියලා. එහිදී ආන්ත්‍රික බිත්තියේ ඇති ග්‍රන්ථි ශ්‍රාවයන්. ඒකට ආන්ත්‍රික බිත්තියේ තියෙනවා ග්‍රන්ථි නේද? මේ ග්‍රන්ථි ශ්‍රාවයන් නිසා අග්න්‍යාශයෙන් සහ අක්මාවෙන් නිකුත් වන ශ්‍රාවයන් සමග ආමලසය මිශ්‍ර වෙනවා. ඒ විතරක් නෙමෙයි. අර පොදු යාකෘතික අග්න්‍යාශයක ප්‍රණාලය තියෙන්නේ. ඒකට ඒකෙනුත් එනවා ශ්‍රාවයන්. මේ සියල්ලම සමග ආමලසය මිශ්‍ර වෙනවා. බලමු කුඩා අන්ත්‍රයේ මුල් කොටස වන ග්‍රහණියේ අපිච්චද ජීරක එන්සයිම ගණනාවක් ශ්‍රාවය කරනවා. එහෙනම් සාමාන්‍ය ග්‍රහණියේ අපිච්චද බිත්තියේ තියෙන කෙලවර තියෙන අපිච්චද සෛල තියෙන මේ අපිච්චද සෛල අතර තියෙනවා කලස් සෛල අර වගේම. මේ කලස් සෛල වලින් ශ්‍රාවය වෙන එන්සයිම් මොනවද? ඩයිසැකරයිඩේස්, ඩයිපෙප්ටයිඩේස්. මේ එන්සයිම් නම් මතක තියාගන්න වෙනවා. ඩයිසැකරයිඩේස්, ඩයිපෙප්ටයිඩේස්, කාබොක්සිපෙප්ටිඩේස්, ඇමයිනෝපෙප්ටිඩේස්, නියුක්ලියෝටයිඩේස්, නියුක්ලියෝසයිඩේස් සහ ෆොස්ෆොටේස්. එතකොට අපිට මේක මතක තියාගන්න අමාරුයි නම් ඉතින් හිතන්න ඩයිසැකරයිඩ් ජීර්ණයට ඩයිසැකරයිඩේස්, ඩයිපෙප්ටයිඩ් ජීර්ණය සඳහා ඩයිපෙප්ටයිඩේස්. එතකොට කාබොක්සිපෙප්ටිඩේස් ඇමයිනෝ අම්ල ජීර්ණයට ඇමයිනෝපෙප්ටිඩේස්, නියුක්ලියෝපෙප්ටිඩේස් තමයි නියුක්ලියෝටයිඩ් ජීර්ණය කරන නියුක්ලියෝටයිඩේස්, නියුක්ලියෝසයිඩ් ජීර්ණය කරන නියුක්ලියෝසයිඩේස්. ෆොස්ෆේට් කාණ්ඩ බිඳින්න ඒ කියන්නේ න්‍යෂ්ටික ආම්ල ජීර්ණය සඳහා මේ කියන එන්සයිම වැදගත් වෙනවා. එතකොට මේවා අර හේතු විදිහට මතක තියාගත්තොත් පාඩම් කරගන්න ලේසි. සමහරක් එන්සයිම කුහරයට ශ්‍රාවය කරන අතර අනිකුත් එන්සයිම අපිච්චදේ මතුපිට පෘෂ්ඨයට බැඳිලා තියෙනවා.
ඒතකොට ඒ මොනවද කියලා අපිට අවශ්‍ය නැහැ. ග්‍රහණීය ශ්‍රාවය කරන හෝමෝන යුගලක් තියෙනවා. අපි දැන් එන්සයිම්නේ කතා කරේ මොනවද හෝමෝන? කොලිසිස්ටොකයිනින් කියන හෝමෝනය, සික්‍රිටීන් කියන හෝමෝනය. මේ හෝමෝන මගින් අග්න්‍යාශයක යුෂ ශ්‍රාවය උත්තේජනය කරනවා. පිත නිදහස් කිරීම උත්තේජනය කරනවා. එතකොට අග්න්‍යාශයක යුෂය. එතකොට දැන් මේ කියන හෝමෝන නිසා මොකද වෙන්නේ? ආහාර ආමලසය ග්‍රහණයට එද්දී අග්න්‍යාශයක යුෂසා පිත නිදහස් වෙන්න පටන් ගන්නවා. අපි බලමු අග්න්‍යාශයක යුෂයේ තියෙන එන්සයිම් මොනවද කියලා. ට්‍රිප්සින්, කයිමොට්‍රිප්සින්, අග්න්‍යාශයික ඇමයිලේස්, අග්න්‍යාශයික කාබොක්සිපෙප්ටිඩේස්, කාබොක්සිපෙප්ටිඩේස්, අග්න්‍යාශයික නියුක්ලියේස්, අග්න්‍යාශයික ලයිපේස්. එහෙනම් ඇමයිලේස්, කාබොක්සිපෙප්ටිඩේස්, නියුක්ලියේස්, ලයිපේස්. මේට අමතරව බයිකාබනේට කියන්නේ එන්සයිම් එකක් නෙමෙයිනේ. නමුත් බයිකාබනේට ශ්‍රාව්‍ය වෙනවා මේ අග්න්‍යාශයක යුෂය සමග. මේක මතක තියාගන්න වෙනවා. අග්මාව මගින් ශ්‍රාව්‍ය කරන පිත්ත. අග්මාව මගින් ශ්‍රාව්‍ය කරන පිත්ත ග්‍රහණයට නිදහස් කරනකම් කොහෙද මං අර කලිනුත් කිව්ව ඔයාලට පිත්තාශය තුල ගබඩා කරලා තියාගන්නවා. පිතෙහි පිත් ලවණ අඩංගු වෙනවා. ඒ මගින් මේද තෛලෝදකරණය සිදු කරයි. ඒ කියන්නේ විශාල මේද කෝලිකා කුඩා මේද බිඳිති බවට බිඳ හෙලනවා මේ පිත්ත ලවණ මගින්. මේද ජීර්ණය සහ අවශෝෂණයට ආධාර වෙනවා මේ පිත්ත. මේ තියෙන බලන්න මේ ග්‍රන්ථි ගැන අපි ඊගාව වීඩියෝ එකේ කතා කරනවා. නමුත් මම මෙතන දැම්මා අක්මාව, ඊළඟට මේ තියෙන පිත්තාශය, අක්මාව නිපදවපු පිත ගබඩා කරන පිත්තාශය. ඊළඟට ඒ යාකෘතියේ ඉඳලා එන, යාකෘතිය කියන්නේ අක්මාවටමයි. යාකෘතියේ ඉඳලා එන ප්‍රණාලය සම්බන්ධ වෙනවා අර කහපාට දැල්ලක් වගේ තියෙන්නේ අග්න්‍යාශය. ඒ අග්න්‍යාශයික ප්‍රණාලයත් එක්කලා එතකොට පොදු යාකෘතික අග්න්‍යාශයික ප්‍රණාලය හැදෙනවා. ඒ ප්‍රණාල දෙකම එකතු වෙලා ඒක සම්බන්ධ වෙනව කොහටද? අර කුඩා අන්ත්‍රයේ ආරම්භක සීහෙඩති කොටස. නැත්නම් ඒක කියනවා ග්‍රහණීය කියලා කියනවා. ග්‍රහණීයට සම්බන්ධ වෙනවා. එහෙනම් මේ පිත්තාශය තුළදී පිත ගබඩා කරලා තියෙනවා. කුඩා අන්ත්‍රයේදී කාබෝහයිඩ්‍රේට් ජීර්ණය මේ සියල්ල මතක තබා ගන්න ඕනේ ඔබ. එතකොට කොහොමද කාබෝහයිඩ්‍රේට් ජීර්ණය කරන්නේ? කාබෝහයිඩ්‍රේට් එන්නේ පොලිසැකරයිඩ් විදිහටනේ. නැත්නම් පිෂ්ඨය විදිහට එන්නේ ආහාරේ. එතකොට මේ පිෂ්ඨය ඩයිසැකරයිඩ් බවට පත් කරනවා අග්න්‍යාශයික ඇමයිලේස් මගින්. එතකොට පොලිසැකරයිඩ් අග්න්‍යාශයික ඇමයිලේස් මගින් ඩයිසැකරයිඩ් බවට පත් වෙනවා. ඒ ඩයිසැකරයිඩ් මොකද වෙන්නේ? මොනොසැකරයිඩ් වෙන්න ඕනේනේ. මොනොසැකරයිඩ් බවට පත් කරන්නේ ඩයිසැකරයිඩේස් මගින්. එහෙනම් ඩයිසැකරයිඩ් ජීර්ණය කරන්නේ මොනෙන්ද? මොන එන්සයිමෙන්ද? ඩයිසැකරයිඩේස් මගින්. එතකොට මතක තියාගන්නත් ලේසි. මොනොසැකරයිඩ් බවට පත් වෙනවා. කුඩා අන්ත්‍රයේදී ගාඩ ප්‍රෝටීන ජීර්ණය කරන්නේ කොහොමද කියලා බලමු. කුඩා පොලිපෙප්ටයිඩ් වඩාත් කුඩා පොලිපෙප්ටයිඩ් බවට පත් කරනවා මොනවෙන්ද? ට්‍රිප්සින් සහ කයිමොට්‍රිප්සින් මගින්. එහෙනම් ප්‍රෝටීන ජීර්ණයේ ආරම්භ අපි කුඩා අන්ත්‍රය ආරම්භ කරන්නේ කුඩා පොලිපෙප්ටයිඩ් වලින් නේද? කුඩා පොලිපෙප්ටයිඩ් වඩාත් කුඩා පොලිපෙප්ටයිඩ් බවට පත් වෙනවා අග්න්‍යාශයික ට්‍රිප්සින් සහ කයිමොට්‍රිප්සින් මගින්. ඊළඟට දැන් වඩාත් කුඩා පොලිපෙප්ටයිඩ් තවත් බිඳ ගන්න ඕනේනේ. මොනවා බවටද? කුඩා පෙප්ටයිඩ් බවට. දැන් පොලිපෙප්ටයිඩ් කියන්නේ පොලි කියන්නේ පොලිමරයිස් වෙලා බහුව්‍යවීකරණය වෙලා කියන්නේ පොලිපෙප්ටයිඩ් පෙප්ටයිඩ් වෙන්න ඕනේ. එතකොට එහෙනම් කුඩා පොලිපෙප්ටයිඩ් වඩාත් කුඩා පොලිපෙප්ටයිඩ් කුඩා පෙප්ටයිඩ් සහ ඇමයිනෝ අම්ල බවට පත් කර ගන්නවා මොනවෙන්ද? අග්න්‍යාශයේ කාබොක්සිපෙප්ටිඩේස් එන්සයිමය මගින්. ඊළඟට කුඩා පෙප්ටයිඩ් ඇමයිනෝ අම්ල බවට පත් කර ගන්න ඕනේ ආන්ත්‍රික අපිච්ඡදය මගින් ශ්‍රාවය කරන. දැන් මේ අපිච්ඡද සෛල මගින් ශ්‍රාවය කරන එන්සයිම් එක මොකද්ද? ප්‍රෝටියේස්. ප්‍රෝටියේස් මගින් උත්ප්‍රේරණය කරනවා. ප්‍රෝටියේස් එන්සයිමය ප්‍රෝටියේස් එන්සයිම කීපයක් තියෙනවා. මොනවද? ඩයිපෙප්ටයිඩේස්, කාබොක්සිපෙප්ටිඩේස් සහ ඇමයිනෝ පෙප්ටිඩේස්. එහෙනම් කුඩා පොලිපෙප්ටයිඩ්
සහ වඩාත් කුඩා පොලිපෙප්ටයිඩ්, ඩයිපෙප්ටිඩේස්, කාබොක්සිපෙප්ටිඩේස්, ඇමයිනෝපෙප්ටිඩේස් මගින් ඇමයිනෝ අම්ල බවට පත් වෙනවා. ඊළඟට මේ කාබෝහයිඩ්‍රේට් ජීරණ ඒවට අදාළ එන්සයිම් ප්‍රතික්‍රියා මේ ඔක්කොම වෙන වෙනම මතක තියාගන්න ඕනේ. ඉතින් ඔබ ඔබේ ක්‍රමයක් අනුගමනය කරලා ඒතකොට මේ වගේ වීඩියෝ එකක් නරඹනකොටත් මේ වගේ වීඩියෝ එකක් හරහා ඔබට මතක තියාගන්න පුළුවන් වෙනවා සමහර වෙලාවට මේ වගේ වීඩියෝ එකකට සමන් දීමෙන් කවුරු හරි යාළුවෙක් හරි වෙනත් කෙනෙක් විස්තර කරන දෙයක් අසාගෙන සිටීමෙන් ඒ වගේ විවිධ ක්‍රම නැත්තම් ඔබම මේක මතකේ කියන්න පුළුවන්. ඊට පස්සේ ඕනනම් මේක පටිගත කරලා ඔබටම එහෙම සලස්වා ගන්න පුළුවන්. එතකොට ඒ විදිහට මේ මොනවා හරි ක්‍රමයක් අනුගමනය කරලා මේ ටික මතක තියාගන්න නැත්තම් ගීතයක් හදන්න පුළුවන්. ඒ වගේ ඔබේ නිර්මාණාත්මක හැකියාව යොදවගෙන මතක තියාගන්න ඕනේ. ඒතර කුඩා අන්ත්‍රයේ සිදුවන මේද ජීර්ණය. මේදේ ජීර්ණය වෙන හැටි අපි බලමු. කුඩා අන්ත්‍රයේදී මේද වලටම අපි කියනවනේ තවත් නමක් මොකක් කියලාද? ට්‍රයිග්ලිසරයිඩ් කියලා. ට්‍රයිග්ලිසරයිඩ් ජීර්ණය ආරම්භ වෙනවා. පළමුව පිත් ලවණ මගින් මේද තෛලෝදකරණය සිද්ධ වෙනවා. මේද තෛලෝදකරණය ඉමල්සිෆිකේෂන් කියලා කියනවා. බලමු මොකක්ද ඒ කියන්නේ? කුඩා අන්ත්‍රයේදී පිත්ත ලවණ කොහෙදද කුඩා අන්ත්‍රයට එකතු වෙන්නේ? ග්‍රහණියටනේ එකතු වෙන්නේ. පිත්ත ලවණ මගින් මේද නැත්නම් ට්‍රයිග්ලිසරයිඩ් විශාල ඒවයේ තියෙන විශාල මේද ගෝලිකා තියෙනවනේ. විශාල මේද ගෝලිකා ඉතා කුඩා මේද බිඳිති බවට පත් කිරීමට කියනවා තෛලෝදකරණය කියලා. එහෙනම් මේදය නැත්නම් ට්‍රයිග්ලිසරයිඩ් තියෙන විශාල මේද ගෝලිකා විදිහට. ඒතකොට ආහාරයත් එක්ක එන විශාල මේද ගෝලිකා. මේවා රසායනික ජීර්ණය ආරම්භය සිද්ධ වෙන්නේ කොහොමද? මුලින්ම පිත්ත ලවණත් සමග බැඳිලා කුඩා මේද බිඳිති බවට බිඳ වැටෙනවා. පසුව මේදය මොනොග්ලිසරයිඩ් බවටත් තවදුරටත් මේද අම්ල සහ ග්ලිසරෝල් බවටත් පත්වීම අග්න්‍යාශයික ලයිපේස් මගින් උත්ප්‍රේරණය කරනවා. එහෙනම් තෛලෝදකරණයෙන් පස්සේ මොකද ඇති වෙනවනේ කුඩා මේද බිඳිති. ඒවා අග්න්‍යාශයික ලයිපේස් මගින් මොන බවටත් පත් කරන්නේ? මොනොග්ලිසරයිඩ් මේද අම්ල ග්ලිසරෝල් බවට. මේ තියෙන මේ රූපය ඔබට ඇඳගන්න පුළුවන් ඕන විශාල මේද ගෝලිකා තෛලෝදකරණයෙන් පස්සේ ඊතලෙ මැද ලියාගත්ත හැකි කුඩා මේද බිඳිති. කුඩා මේද බිඳිති මොකද වෙන්නේ? පෙප්සින් සමාන ලයිපේස් මගින් මොනොග්ලිසරයිඩ් මේද අම්ල ග්ලිසරෝල් බවට බිඳ වැටෙනවා. මේවා අර ශුද්ධ අංගුලිකා මගින් අවශෝෂණය කරනවා සෛල අපිච්චද සෛල තුලට කුඩා අන්ත්‍රයේදී. ඊළඟට දැන් අපි කතා කරා ප්‍රෝටීන ජීර්ණය, කාබෝහයිඩ්‍රේට් ජීර්ණය, ලිපිඩ නැත්නම් මේද ජීර්ණය කරන හැටි. දැන් අපි බලමු නියුක්ලික් අම්ල ජීර්ණය. කුඩා අන්ත්‍රය තුලදී නියුක්ලික් අම්ල ජීර්ණයක් සිද්ධ වෙනවා. ඒ කියන්නේ ආහාරයේ තියෙන DNA RNA ජීර්ණය කරගන්න එපා. ඒතර මේක සිද්ධ වෙන්නේ නියුක්ලියෝටයිඩ්. එතකොට DNA RNA නියුක්ලියෝටයිඩ් බවට පත් කරගන්න ඕනේ මුලින්ම. දැනුම් මේකකේ බවට. එතකොට ඒක වෙන්නේ අග්න්‍යාශයක නියුක්ලියස් එන්සයිමය මගින් නියුක්ලියෝටයිඩ් බවට බිඳ වෙනවා. මේ නියුක්ලියෝටයිඩත් අපි ඉගෙනගෙන තියෙනවානේ ඒකක තුනකින් යුක්තයි කියලා. පෙන්ටෝසීනි කාණ්ඩය, ෆොස්ෆේට් කාණ්ඩය, නයිට්‍රජනීය භස්මය කියලා. මේවා බවට බිඳහෙලා ගන්නේ කොහොමද? නියුක්ලියෝටයිඩේස්, නියුක්ලියෝසයිඩේස් සහ ෆොස්ෆොටේස් කියන එන්සයිම මගින්. එහෙනම් නියුක්ලියෝටයිඩ් සයිඩයක් බවට පත් කරන්නේ මොනවා මගින්ද? නියුක්ලියෝටයිඩේස් මගින්. නියුක්ලියෝසයිඩය නයිට්‍රජනීය භස්ම සීනි ෆොස්ෆේට් බවට බිඳවට හෙලන්නේ මොනවෙන්ද? නියුක්ලියෝසයිඩේස් සහ ෆොස්ෆොටේස් මගින්. එතකොට මේ සිදුවෙන ක්‍රියාවලිය තේරුම් ගත්තොත් මතක තබා ගැනීම පහසුයි. කුඩා අන්ත්‍රයේදී සිදුවන අවශෝෂණය. ඒකට ආහාර සංඝටක අවශෝෂණය වැඩිමනක්ම සිද්ධ වෙන්නේ 90ක් විතර කුඩා අන්ත්‍රයේදී. ආන්ත්‍රික බිත්තියේ පෘෂ්ඨ ශේෂ්ත්‍රඵලය වැඩි කර ගැනීම සඳහා මොකද කරන්නේ? ඒකට ඵලදායීව අවශෝෂණය කරන්න පුළුවන්. මේ සඳහා විකරණයන් නැත්නම් ආහාර මාර්ග අපිච්චදේ වෙනස්කම් විකරණයන් 3ක් පෙන්නනවා. ඒ තමයි ඝන ස්ථිර නැමු,
අර ඉස්සලා තිබ්බ රූපෙමයි මේ විශාල වෘත්තාකාර නැවුම් කියන්නේ ඝන ස්ථිර නැවුම් වලට. ඒ වගේම එයින් ඇති කරන අංගුලිකා ආන්ත්‍රික බිත්තියේ ඇති ඇඟිලි වැනි නෙරුම්. මේ තියෙන අංගුලිකා දෙවෙනි රූපේ. මේ අංගුලිකා වල අපිච්ච දේ තියෙනවා ශුද්‍ර අංගුලිකා. අංගුලිකා අපිච්ච සෛල වල ඇති ඇඟිලි වැනි අන්වීක්ෂීය නෙරුම්. මෙම ශුද්‍ර අංගුලිකා ආන්ත්‍රික කුහරයට නිරාවරණය වෙනවා. ඒකට කෙළවරෙම තියෙන්නේ අපිච්චද සෛල ස්තරේනේ. ඒකට ශුද්‍ර අංගුලිකා සහිත මෙම සරල ස්තම්භික අපිච්ච දෙයට නමක් කියනවා බුරුසුදාරය කියලා. එතකොට මේ රූපය මෙතනට වඩාත් උචිතයි. දැන් සටහන ඔබ ලියාගද්දී මේ රූපය මෙතනින් හදගත්තා නම් හරි. එතකොට මම මේ තිබ්බේ අර බුරුසුදාරය ඇඳ පෙන්නන්න. දැන් මේ තියෙන්නේ ආහාර මාර්ගයේ අංගුලිකා. මේ අංගුලිකාවල අපිච්ච දේ කොටසක් අපි අරන් බැලුවොත් ඒක පෙන්වන අපිච්ච සෛල කොයි වගේද? මේ තියෙන්නේ ශුද්‍ර අංගුලිකා මයික්‍රෝවිලයි කියලා කියනවා. මේ තියෙන අංගුලිකා. ඒකට අංගුලිකාවල අපිච්ච දේ තනි සෛල ස්තරයක් තමයි තියෙන්නේ. ඒකට මේ තනි සෛල ස්තරයට ඇතුළතින් තියෙනවා මොකද්ද? රුධිර කේශනාලිකා තියෙනවා. මේ වගේ. රුධිර කේශනාලිකා තියෙනවා. ඒ වගේම තව තියෙනවා ෆයෝලස නාලිකා. ෆයෝලස නාලිකා කියලා කියන්නේ වසා නාලිකාවක්. වසා තරලය අඩංගුර මේ රෝස පාටින් මං ඇන්දේ. එතකොට ඒක තමයි මේ රූපේ මේ පෙන්වන්නේ වසා වාහිනිය නැත්නම් ඒකට කියන ෆයෝලස නාලිකා කියලා. රුධිර කේශනාලිකා ෆයෝලස නාලිකා. එහෙනම් කුඩා අන්ත්‍රයේදී අවශෝෂණය කරන ද්‍රව්‍ය වන්නේ මොනවද? කුඩා අන්ත්‍රයෙන් අවශෝෂණය කරනවා ජලය. එතකොට අපි පානය කරනවානේ ජලය. ඒ වගේම ආහාරයත් එක්ක ජලය ඇතුල් වෙනවානේ. ඒ ජලය සහ ආමාශයික යුෂය මගින් ශ්‍රාව්‍ය වෙනවානේ ජලය. මේ කියන ජලය නැවත දේහයට අවශෝෂණය කරනවා, ප්‍රතිශෝෂණය කරනවා මේ කුඩා අන්ත්‍රයේදී. ඛනිජ ලවණ, විටමින වර්ග ඊට අමතරව මේ ජීර්ණයේ අන්තඵල පෝෂක මොනවද? පෝෂක මොනොසැකරයිඩ්, ඩයිසැකරයිඩ්, ප්‍රෝටීන ජීර්ණයෙන් හැදෙන ඇමයිනෝ අම්ල, ඒ වගේම ඩයිපෙප්ටයිඩ්, ට්‍රයිපෙප්ටයිඩ් පවා අවශෝෂණය කරනවා. ඊළඟට මේද අම්ල, මොනොග්ලිසරයිඩ්, ග්ලිසරෝල්. එතකොට මේ කියන පෝෂක සියල්ල කුඩාන්ත්‍රයේදී අවශෝෂණය කරනවා. ආන්ත්‍රික අපිච්චදය හරහා පෝෂක පරිවහනය සක්‍රියව සිද්ධ වෙන්නත් පුළුවන්, අක්‍රියව සිද්ධ වෙන්නත් පුළුවන්. ඒ කියන්නේ මේ අපිච්චදය හරහා පෝෂක පරිවහනය සක්‍රියව සිද්ධ වෙන්නත් පුළුවන්, අක්‍රියව සිද්ධ වෙන්නත් පුළුවන්. උදාහරණ ෆ්‍රක්ටෝස්. ෆ්‍රක්ටෝස් පහසු කළ විසරණය ඔබ ඉගෙන ගත්ත ෆැසිලිටේටඩ් ඩිෆියුෂන් කියලා කියන්නේ සුවිශේෂී ප්‍රෝටීන මගින් මොකද සිද්ධ වෙන්නේ? සෛල පටලයේ අඩංගු ප්‍රෝටීන මගින් මොකද වෙන්නේ? මේ විශේෂිත ප්‍රෝටීන අණු මගින් ෆ්‍රක්ටෝස් අණු ඇතුල් කරගන්නවා. පහසු කළ විසරණය. මේක අක්‍රීය අවශෝෂණයක්. ඇමයිනෝ අම්ල, කුඩා පෙප්ටයිඩ්, විටමින සහ බොහෝ ග්ලූකෝස් අණු සක්‍රීයව තමයි අවශෝෂණය කරන්නේ. ආහාර අවශෝෂණය කරන්නේ සක්‍රීය වේවා. අපිච්ච සෛල මගින් අවශෝෂණය කළ පෝෂක මොකද වෙන්නේ? අංගුලිකාවල තියෙන කේශනාලිකා තුලට පරිවහනය කරනවා. කේශනාලිකා සියල්ල කොහාටද අபிසාරී වෙලා තියෙන්නේ? යොමු වෙලා තියෙන්නේ. අபிසාරී වෙලා තියෙන්නේ. යාකෘතික ප්‍රතිහාර ශිරාවට. මොකද්ද? යාකෘතික ප්‍රතිහාර ශිරාව මෙම පෝෂක අක්මාවට රැගෙන යනවා. බලන්න මේ රූපේ යාකෘතික ප්‍රතිහාර ශිරාව ඔබට පේනවද? මේ තියෙන්නේ
යාකෘතික ප්‍රතිහාර ශිරාව. එතකොට දැන් මොකද වෙන්නේ? රුධිරය මහා ධමනිය ඔස්සේ, ඒ කියන්නේ මේ තියෙන හෘදයේ දැන් අපේ වම් අත පැත්තේ තියෙන්නේ මොකද? දකුණු කර්ණිකාවයි දකුණු කෝෂිකාවයි. අපේ දකුණු අත පැත්තේ තියෙන මොකද? වම් කර්ණිකාවයි වම් කෝෂිකාවයි. හරිද? එතකොට මේ වම් කෝෂිකාවෙන් නිකුත් වෙනවා මොකද්ද? මහා ධමනිය. පේන්නේද? වම් කෝෂිකාවෙන් නිකුත් වෙනවා මහා ධමනිය. ඒ මහා ධමනිය දිගේ රුධිරය ගමන් කරනවා දේහයේ උත්තර සහ අදර කොටස් වලට. මේ ගමන් කරන අදර මහා ධමනියේ නිකුත් වෙන තවත් ධමනියක් තමයි උත්තර අතුණු බහන් ධමනිය කියන්නේ. ඒකට මේවා සංසරණ පද්ධතිය යටතේදීත් කතා කරනවා. මේ අතුණු බහන් ධමනියෙන් ඔක්සිජනීකృత රුධිරය ලබා දෙනවා ශුද්ධාන්ත්‍රය සහ මහාන්ත්‍රය කොටස් වලට. ඒ පෝෂක අවශෝෂණය කරනවා. මේ අවශෝෂණය කරපු පෝෂක මොකද කරන්නේ? මෙන්න මේ යාකෘතික ප්‍රතිහාර ශිරාව ඔස්සේ අක්මාවට ගමන් කරනවා. අක්මාවෙන් මොකද වෙන්නේ? අක්මාවේ සිට පිට වෙනවා යාකෘතික ශිරාව. යාකෘතික ශිරාව කොහාටද සම්බන්ධ වෙන්නේ? අදර මහා ශිරාවට. එතකොට ධමනිවල දැන් මේ පෝෂක සහිත රුධිරය යන්නේ ධමනි හෝ ශිරා සම්බන්ධයක් නැහැ මේකට. එතකොට මේ ඔක්සිජනීකృత රුධිරය ඔක්සිජන් රහිත රුධිරය ගමන් කරන්නේ ධමනි ශිරා. ඒ විදිහට අපි වෙන් කරලා හඳුනාගත්තට එතකොට ඒකෙදිත් අපි පුප්පුෂීය ශිරා වලින් ඔක්සිජනීකృత රුධිරය යනවා ශිරාවක් වුණාට. දැන් මේකෙදි මේ ධමනි ශිරා සම්බන්ධතාවයක් නැහැ. මේ යාකෘතික ප්‍රතිහාර ශිරාවෙන් අපි මේ පාඩමේ දැනගන්න ඕනේ මොකද්ද? ශුද්ධාන්ත්‍රයේ ඉඳලා රුධිරය කියන්නේ අවශෝෂණය කරපු අවශෝෂණය කරපු පෝෂක රැගත් රුධිරය යාකෘතික ප්‍රතිහාර ශිරාව ඔස්සේ අක්මාවට රැගෙන යනවා කියන එක තමයි දැනගන්න ඕනේ. අක්මාවේ සිට මෙම පෝෂක රුධිරය රුධිර සංසරණ පද්ධතිය ඔස්සේ මුළු දේහය පුරාම තියෙන පටක කරා ගමන් කරනවා. ඒ කොහොමද? මේ තියෙන්නේ යාකෘතික ශිරාව ඔස්සේ අදර මහා ශිරාවටත් අදර මහා ශිරාවෙන් දකුණු කර්ණිකාවටත් දකුණු කර්ණිකාවෙන් දකුණු කෝෂිකාවටත් දකුණු කෝෂිකාවෙන් කොහරද යන්නේ? පෙනහළු වලට යනවා. පෙනහළු වලින් ඔක්සිජන් අරගෙන නැවත එනවා වම් කර්ණිකාවට. වම් කර්ණිකාවෙන් වම් කෝෂිකාවට. වම් කෝෂිකාවෙන් මුළු දේහය පුරාම පෝෂක රැගත් රුධිරය ගමන් කරනවා. එතකොට මේක අපි වැඩිදුර කතා කරනවා සංසරණ පද්ධතියේදී. නමුත් මේද ජීර්ණයේ ඇතැම් ඵල දැන් අපි ජීර්ණ ඵල අවශෝෂණය කරන්නේ රුධිර කේශනාලිකාවලට කියලා කිව්වා. නමුත් මේද ජීර්ණයේ ඵල තියෙන්නේ මේවා අවශෝෂණය කරන්නේ වෙනස් මාර්ගයක් ඔස්සේ. ඒකට මේද අම්ල සහ මොනොග්ලිසරයිඩ් ශුද්ධ අංගුලිකා හරහා මුලින්ම අපිච්ඡද සෛල වලට ඇතුළු වෙනවා. අර වගේම ඇතුළු වෙනවා. ඊට පස්සේ මොකද වෙන්නේ? ඒ සෛල තුලදී නැවත ට්‍රයිග්ලිසරයිඩ් නැත්නම් නැවත මේද අණු හැදෙනවා. එතකොට පසුව මොකද වෙන්නේ? මේ ට්‍රයිග්ලිසරයිඩ් ෆොස්ෆොලිපිඩ කොලෙස්ටරෝල් සහ ප්‍රෝටීන් වලින් ආවරණය වෙලා හදනවා විශේෂිත ගෝලිකාවක්. මේකට කියනවා කයිලෝමයික්‍රෝන කියලා. එතකොට මේ කයිලෝමයික්‍රෝනයක් කියලා කියන්නේ මොකද්ද? අර ශුද්ධාන්තයෙන් අවශෝෂණය කරගත්ත මේද අම්ල සහ මොනොග්ලිසරයිඩ් අණු අපිච්ඡද සෛල තුලදී මේද අණු බවට පත් වෙනවා. නැත්නම් ට්‍රයිග්ලිසරයිඩ් බවට පත් වෙනවා. මේ ට්‍රයිග්ලිසරයිඩ් ආවරණය වෙනවා ෆොස්ෆොලිපිඩ කොලෙස්ටරෝල් සහ ප්‍රෝටීන වලින්. ඒ විදිහට හැදුණු ගෝලිකාවකට කියනවා කයිලෝමයික්‍රෝනයක් කියලා. කයිලෝමයික්‍රෝන පයෝලස නාලිකා හරහා වසා තරලයට පරිවහණය වෙනවා. වසා නාලයට තමයි පරිවහණය වෙන්නේ. මේ
කේශනාලිකාවලට නෙමෙයි. වසා හරහා රුධිර වාහිනී තුලට ඇතුල් වෙලා කයිලොමයික්‍රෝනත් අර මූළු දේහය පුරාම සංසරණය වෙනවා. ඒතර මේ තියෙන්නේ අර පයෝලස නාලිකාවට කයිලොමයික්‍රෝන ඇතුල් වෙන හැටි. ඔන්න මේ තියෙන අංගුලිකාවේ මේදාම්ල, ඇමයිනෝ අම්ල, මොනොසැකරයිඩ් ආදිය මේ අපිට පේනවා කේශනාලිකාවලට ඇතුළු වෙලා. අනුශිරාව, දමනිකාව කියන එක එකතු වෙලානේ කේශනාලිකාව ඇති වෙන්නේ. කේශනාලිකාවට ඇතුළු වෙලා සාමාන්‍ය රුධිරයේ ගමන් කරනවා. නමුත් කයිලොමයික්‍රෝන මොකද වෙන්නේ? කයිලොමයික්‍රෝන පයෝලස නාලිකාවට ඇතුළු වෙලා වසා තරලයේ දිගේ, වසා ප්‍රනාලයේ දිගේ ගමන් කරනවා. පස්සේ හැබැයි මේ දෙක එකතු වෙනවා. ඒ කියන්නේ වසා ප්‍රනාලය රුධිර සංසරණයට විවෘත වෙනවා. අංගුලිකාවක ව්‍යුහය නැවතත් මම මේ පෙන්වන්නේ. සෑම අංගුලිකාවකම අපිච්ඡද සෛල, තනි සෛල ස්තරයක් තියෙන රෝස පාටින් තියෙන්නේ. ඒ බැවින් අවශෝෂණය ඉතාම කාර්යක්ෂමයි. රුධිරය මගින් සරල සීනි සහ ඇමයිනෝ අම්ල අවශෝෂණය කරනවා. අපිච්ඡද සෛල මගින් මේද අම්ල, ග්ලිසරෝල් සහ මොනොග්ලිසරයිඩ් අවශෝෂණය කරලා සෛල තුලදී නැවත ඒවා ට්‍රයිග්ලිසරයිඩ් සාදනවා. ඒවා එකතු වෙලා ඊට පස්සේ කයිලොමයික්‍රෝන සාදලා පයෝලස නාලිකාව මගින් අවශෝෂණය කරනවා. ඕන් ඔය ටික මතක තියාගන්න ඕනි ඔබ. පෝෂක වලට අමතරව ජලය සහ ඛනිජ අයන, විටමීනද නැවත ලබා ගැනීම සිද්ධ වෙනවා කුඩා අන්ත්‍රයේදී. ජලය ගත්තොත් සිරුරට ලබා ගන්නා ජලයේ ප්‍රමාණය සාමාන්‍ය දිනකට ලීටර් 2ක් විතරනේ. ඊට අමතරව ජීරක යුෂය තියෙනවානේ. දැන් අපේ ආමාශය යුෂය ඊට පස්සේ ආහාර මාර්ගයේදී ආහාරය සමග මිශ්‍ර වෙන යුෂය තියෙනවනේ. මේ හරහා ජලය ලීටර් 7ක් පමණ ආහාර මාර්ගයට ඇතුළු කරනවලු. මේ ජලයෙන් වැඩි කොටසක් හැබැයි ආශෘතියෙන් නැවත අක්‍රීයව ශරීරයට අවශෝෂණය කරනවා. ඛනිජ ලවණත් අවශෝෂණය කරනවා අපිච්ඡද සෛල මගින් සක්‍රීයව හැබැයි. ඊට පස්සේ රුධිර කේශනාලිකා තුලට අවශෝෂණය වෙනවා. විටමීන කොහොමද අවශෝෂණය වෙන්නේ? විටමීන ආකාර දෙකක් තියෙනවානේ. මේද ද්‍රාව්‍ය විටමීන සහ ජල ද්‍රාව්‍ය. මෙතන ජල කියලා තියෙනෝනේ. ජල ද්‍රාව්‍ය විටමීන. මොනවද මේද ද්‍රාව්‍ය විටමීන? A D E K නේ. ජල ද්‍රාව්‍ය විටමීන තමයි විටමින් B සහ C. එතකොට මේවා අවශෝෂණය කරන්නේ දෙවිධයකට. මේද ද්‍රාව්‍ය විටමීන මොකද වෙන්නේ? මේදේ දිය වෙනවා. මේදේ දිය වෙලා සක්‍රීය ලෙස අපිච්ඡද සෛල තුලට අවශෝෂණය කරලා පසුව අංගුලිකා තුලදී අංගුලිකා තුල තියෙන පයෝලස නාලිකාවලට තමයි මේද ද්‍රාව්‍ය විටමීන අවශෝෂණය වෙන්නේ. හැබැයි ජල ද්‍රාව්‍ය විටමීන සක්‍රීය ලෙස ජලයේ දී වෙලා අපිච්ඡද සෛල වලට ඇතුළු වෙලා අංගුලිකා වල තියෙන රුධිර කේශනාලිකා වලට තමයි ජල ද්‍රාව්‍ය විටමීන අවශෝෂණය වෙන්නේ. ඊළඟට අපි කතා කරමු මහාන්ත්‍රය. මහාන්ත්‍රයේ ආහාර මාර්ගයේ අවසාන කොටස තමයි මහාන්ත්‍රය. මේ ප්‍රධාන කොටස් තුනකට බෙදන්න පුළුවන්. මොකද්ද? මහාන්ත්‍රිකය, උණ්ඩුකය සහ ගුද මාර්ගය. මහාන්ත්‍රකය, උණ්ඩුකය සහ ගුද මාර්ගය. එතකොට මෙතන උණ්ඩුකය කියලා මෙතන උණ්ඩුකය අයිති වෙන්නේ මේ කියන කොටස. මහාන්ත්‍රය, මේ කොටස. ගුද මාර්ගය සහ ගුදය. ගුද මාර්ගය අයිති වෙනවා ගුද මාර්ගය සහ ගුදය. එතකොට කුඩා අන්ත්‍රය මහා අන්ත්‍රයට T හැඩති සංදියකින් සම්බන්ධ වෙනවා. මෙතන කුඩා අන්ත්‍රය අපි පෙන්නලා නැහැ. මහා අන්ත්‍රයේ රූපයක් තියෙන්නේ. බලන්න මෙතන මේ T හැඩති සංදිය පේනවා හොඳින්. මේ තියෙන්නේ T හැඩති සංදියක් නේ මේ විදිහට මේ වෘත්තය ඇතුලේ තියෙන්නේ. එතකොට බලන්න මෙම T සංදියේ එක් බාහුවක් මහාන්ත්‍රකය වන අතර මහාන්ත්‍රකය මේ මහාන්ත්‍රකය උණ්ඩුකය අනෙක් බාහුව කුඩා පැසක් වැනි උණ්ඩුකය. මේ තියෙන උණ්ඩුකය.
රතු පාටින් පෙන්නලා තියෙන වර්ණගත කරලා තියෙන උණ්ඩුකය. එතකොට උණ්ඩුක පුච්චය නම් කුඩා ඇඟිල්ලක් වැනි නෙරුමක් තියෙනවා. එහෙනම් උණ්ඩුක පුච්චය කියන්නේ මේ කියන ඇඟිල්ලක් වැනි නෙරුම. මහාන්ත්‍රකය ගුද මාර්ගය සහ ගුදයට සම්බන්ධ වෙනවා. මහාන්ත්‍රයේ කෘත්‍යය බලන්න උණ්ඩුකය මුලින්ම හම්බෙන උණ්ඩුකයනේ. ජීර්ණය නොවූ ද්‍රව්‍ය ශුද්‍ර ජීවීන් මගින් පැසීමට උණ්ඩුකය වැදගත් වෙනවා. මේක ගොඩක් වෙලාවට අර ශාක භක්ෂක සතුන් සෙලියුලෝස් ආහාරයට ගන්නා සතුන්ගේ වැදගත් වෙනවා මේ උණ්ඩුකයේ සිදුවන ශුද්‍ර ජීවීන්ගේ පැසීමේ ක්‍රියාවලිය. ඊළඟට මහාන්ත්‍රකය ප්‍රධාන කෘත්‍ය තමයි මහාන්ත්‍රකයේ අවශෝෂණය. අවශෝෂණය කරනවා මොනවද? ජලය, ಖನಿಜ ලවණ සහ ඇතැම් ඖෂධ. අවශෝෂණය කරන ප්‍රධාන ද්‍රව්‍ය වෙන්නේ ජලය. ඊට අමතරව ශුද්‍ර ජීවීන් ආධාරයෙන් විටමින් B වල විවිධ සංකීර්ණ තියෙනවනේ විටමින් B වර්ග. ඒවා ඊට පස්සේ විටමින් K සහ ෆෝලික් ඇසිඩ් එක සංශ්ලේෂණය කරනවා. එතකොට මේකත් ඉතාම වැදගත්. ඒ වගේම මහාන්ත්‍රකය ක්‍රමාකුංචන මගින් මල ගුද මාර්ගයට ගමන් කරනවා මේ මහාන්ත්‍රකයේ තියෙන බිත්ති වල තියෙන චලන ක්‍රමාකුංචන චලන මගින්. ගුද මාර්ගය බැහැර කරන තෙක් මල ගබඩා කර තබනවා. ගුද මාර්ගය හා ගුද අතර පවතින වක්‍ර පිදාන දෙක හේතුවෙන් මල ගමන් කිරීම යාමනය කරනවා. ඒකට වක්‍ර පිදාන දෙකක් තියෙනවා එතන. මහාන්ත්‍රකය තුල ප්‍රබල සංකෝචන මගින් මල පහ කිරීම ක්‍රියාරම්භ කරනවා. මල පහ කිරීම ඉජෙෂන් මල ද්‍රව්‍ය ගුද මාර්ගයේ පිරෙන විට එහි බිත්තිය ඇදීමකට ලක් වෙනවානේ. ඒකට එක්තරා ප්‍රමාණයකට ඇදුනාට පස්සේ මොකද වෙන්නේ? ස්නායු අග්‍ර තියෙනවා මේ බිත්තියේ. මේ ස්නායු අග්‍ර අර ඇදීම ලක්වීම නිසා උත්තේජනය වෙනවා. ඊට පස්සේ ස්වයං සාධක ස්නායු පද්ධතියේ ක්‍රියාවෙන් ගුද වක්‍ර පිදාන විවෘත වෙනවා. ඊට පස්සේ මල පිට වෙනවා. ඒකට වැඩි හිටියෙකුට මේ ප්‍රතික ක්‍රියාව දැන් මේක ස්වයං සාධක ස්නායු පද්ධතියෙන් පාලනය වෙන්නේ. නමුත් මේ ප්‍රතික ක්‍රියාව පුරුදු කරගත් වේලාවක් දක්වා ඉච්ඡානුගව නිෂේධනය කරගන්න පුළුවන්. වැඩි වේලාවක් නිෂේධනය කළොත් මොකද වෙන්නේ? මල ද්‍රව්‍ය වලින් ජලය විශාල ලෙස අවශෝෂණය වීම නිසා මල බද්ධය ඇති වෙන්න පුළුවන්. එතකොට වැඩි වේලාවක් මල පහ කිරීම වැළකීලා සිටිනකොට මොකද වෙන්නේ? අර මල ද්‍රව්‍ය වලින් ජල අවශෝෂණය වැඩිපුර සිද්ධ වෙනවා. ඒක තමයි මල බද්ධය ඇති වෙන්නේ. මල ද්‍රව්‍ය කහ දුඹුරු පැහැති ඝන ද්‍රව්‍යයක්. ඒතකොට මේ තියෙනවා ජලයේ ශ්ලේෂ මල ජීර්ණය හා අවශෝෂණයට ලක් නොවූ ආහාර සංඝටක තන්තු වගේ දේවල්. ශුද්‍ර ජීවීන් සිටිනවා. ආහාර මාර්ග බිත්තියෙන් ගැලවිලා යන අපිච්ඡද සෛල අඩංගු වෙනවා. එහෙනම් අපි මේ වීඩියෝ එකෙන් කතා කරේ ආහාර ජීර්ණ පද්ධතියේ ව්‍යුහ සහ කෘත්‍ය. ඒකට ඊළඟ වීඩියෝ එකෙන් අපි කතා කරමු ආහාර ජීර්ණ පද්ධතිය ආශ්‍රිත ග්‍රන්ථි සහ ආහාර ජීර්ණ පද්ධතිය ආශ්‍රිත රෝගාබාධ පිළිබඳව. එහෙනම් ස්තුතියි.